අයිබෝවන් අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ අදුවා දරුවන්ට තොරතුරු සහ සංවේදන තාක්ෂණ විෂයේ දුරස්ව නිපුණතාවයට අදාළ පාඩමයි. මේ පාඩමෙන් අපි කරන්නේ ICT ව්‍යාපාරවල ICT පාවිච්චි වන ආකාරය පිළිබඳවයි. මුලින්ම e-commerce කියන්නේ මොකක්ද කියලා බලමු. e-commerce කියන්නේ the process of buying or selling of goods or services using an electronic medium such as the internet. ඒ කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරලා භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම කිරීම. දැන් නවීන ඉලෙක්ට්‍රොනික කොමර්ස් වල ඊ-වාණිජ්‍යයේ අන්තර්ජාලය විද්‍යුත් විසිරිවීමන එකවරක්වත් භාවිතා වෙනවා. ඒක අතරතුර ඊට පස්සේ අංකිත ආර්ථිකය කියන්නේ මොකද්ද කියලා බලුවොත් එහෙම ඒක කියන්නේ refers to an economy that is based on digital computing technologies. ඒ කියන්නේ අංකිත පරිගණක තාක්ෂණය මත පදනම් වෙච්ච ආර්ථිකයක්. ඒක සාමාන්‍යයෙන් මේ අන්තර්ජාලයම පාවිච්චි කරලා කරන ව්‍යාපාර ආර්ථිකයට තමයි කියන්නේ අංකිත ආර්ථිකය කියලා. මේකට දැන් ගොඩාක් මේ අංකිත ආර්ථිකය අපේ ජීවිතයට ගොඩාක්ම ඇවිල්ලා තියෙනවා. මේ ඇත්තම මේකේ වැදගත්කම මේ කොරෝනා වසංගතයේදී අපි දැක්කා මේ අංකිත ආර්ථිකයේ වැදගත්කම. උදාහරණ කීපයක් ගත්තොත් එහෙම Uber කියලා තියෙන ටැක්සි මේ සමාගම ඒකට කිසිම මේ වාහනයක් නැහැ. ඊට ඒ වගේම Facebook සමාගම මාධ්‍ය ආයතනයක් ඒගොල්ලෝ කිසිම තොරතුරක් කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්නේ නැහැ, හදන්නේ නැහැ. Alibaba කියන සමාගමේ භාණ්ඩ විකුණන සමාගමක් ඒගොල්ලන්ට කියලා කිසිම භාණ්ඩයක් නැහැ. ඒ වගේම Airbnb කියන්නේ ලෝකේ තියෙන ප්‍රසිද්ධ නවාතැන් පහසුකම් සලසන ආයතනයක්. ඒගොල්ලන්ටම කියලා කියන්න පුළුවන් කිසිම දේපලක් නැහැ. ඒ ඔක්කොම මේ අංකිත ආර්ථිකය හරහා තමයි මේ ලැබෙන මේ අපිට ලැබෙන පහසුකම් කියලා අපි දක්වන්න පුළුවන්. ඊට පස්සේ මා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර ජාති තුනක් තියෙනවා අංකිත ආර්ථිකයත් එක්ක බැඳුණු. එකක් කෙලින්ම අංකිත ආර්ථිකයෙන් බැහැරයි. ඒ කියන්නේ pure brick. pure brick කියන්නේ නමින් කියනා වගේ ගඩොල් වලින් කියන්නේ බිල්ඩින් කියන්නේ ගොඩනැගිලි විතරයි තියෙන්නේ. කිසිම විද්‍යුත් ක්‍රමවේදයක් භාවිතා වෙන්නේ නැහැ ව්‍යාපාරය සඳහා. pure brick. දෙවෙනි එක තමයි brick and click. ඒ කියන්නේ ගඩොලුයි click කියන දෙකම තියෙනවා. කියන්නේ click කියන්නේ අන්තර්ජාලය භාවිතා වෙන එකක් තියෙනවා. ඊට අමතරව ඒ ව්‍යාපාරයටම කියලා ගොඩනැගිලි තියෙනවා. ඒ කියන්නේ වෙළඳාම් කරන්න ගොඩනැගිලි. හරි. ඊට අමතරව තුන්වෙනි එක තමයි pure click. ඒ කියන්නේ ඒක තියෙන්නේ ක්ලික් කිරීම විතරයි. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා ගොඩනැගිලි ආශ්‍රිතව ව්‍යාපාරය සඳහා ගොඩනැගිලි වලට එන්නේ නැහැ. කෙලින්ම අන්තර්ජාලය හරහාමයි ඒ ව්‍යාපාරය කරන්නේ pure click. උදාහරණ තුන වෙන වෙනම ගත්තොත් එහෙම pure brick කියන එක has a physical location. ඒ කියන්නේ ඒකට තැනක් තියෙනවා. It accepts cash, credit cards or checks as legal means of purchase of their goods and services. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා මෙතනින් බඩු ගන්නකොට වෙළඳාම් කරනකොට ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට සල්ලි ගෙවලා තමයි සාමාන්‍ය සල්ලි තමයි පාවිච්චි කරන්නේ pure brick. brick and click වල දැන් මේ රූපය ඇඳලා තියෙනවා වගේ ගොඩනැගිලි ක්ලික් කිරීම, ඒ කියන්නේ පරිගණක පාවිච්චි එහෙම නැත්නම් අන්තර්ජාලය පාවිච්චි තියෙනවා. ඒකට එක උදාහරණයක් ඒ කියන්නේ ඒ ව්‍යාපාරේ දෙකම තියෙනවා. මිනිසුන්ට එන්න පුළුවන් ගොඩනැගිලිත් තියෙනවා. ඊට අමතරව මිනිසුන්ට අන්තර්ජාලයෙන් ඒ පහසුකම් ලබා ගන්නත් පුළුවන්.
එක උදාහරණයක් තමයි eBay කියන ආයතනය. eBay කියන ආයතනයේ ඒක මූලිකවම වෙළඳාම් කරන්නේ වෙද්දේසි වගේ. ඒකේ අලුතෙන් දාලා තියෙන ආගොස් කියලා ආයතනයකුත් තියෙනවා. ඒකටම බැඳිච්ච. ඒකෙන් එයාලට අර අන්තර්ජාලයෙන් ගත්ත බඩු එතනට ගිහලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පුළුවන්කම තියෙනවා. A brick and click. A popular example of the brick and clicks model is when a chain of stores allows the customer to obtain order products either online or physically in one of their stores. ඒ කියන්නේ කිව්වා වගේ මේ දෙක එක විදිහට ඒ දෙක ඕන විදිහකට ගිහිල්ලා බඩු ගන්න පුළුවන් ඒ ආයතනයෙන්. එක්ක අන්තර්ජාලයෙන් හරි එහෙම නැත්නම් ඒ ගිහිල්ලා ඒ ආයතනයට ගිහිල්ලා තමන්ගේ වෙළඳ අවශ්‍ය බඩු එහෙම නැත්නම් සේවා ගන්න පුළුවන්. ඊට පස්සේ පියෝ ක්ලික් ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ ඒකේ ගොඩනැගිලි කියලා නෑ මිනිස්සුන්ට යන්න එන්න පුළුවන්. ඒකේ තියෙන්නේ අන්තර්ජාලය ආශ්‍රිත වෙළඳාම් පමණයි. කියන්නේ මිනිස්සු has only a virtual present only in the internet. අර Amazon කියන උදාහරණයක් ගත්තොත් එහෙම ඒක ඇත්තෙන්ම මිනිස්සුන්ට යන්න කියලා මේ සාප්පු නැහැ. තියෙන්නේ අන්තර්ජාලය හරහාම බඩු ගැනීම පමණයි. එතකොට ඊ වාණිජ්‍යයට අදාළ සමාගම් ගත්තොත් එහෙම ඒවා පියෝ ක්ලික් කම්පැනිස් උයි බ්‍රික් ඇන්ඩ් ක්ලික් කම්පැනිස් වල එකතුවක්. එතකොට මේ e-commerce ආයතන ගත්තොත් එහෙම මේකේ සාරාංශ වශයෙන් ගත්තොත් එහෙම ඔය ಜಾති තුනේ පියෝ ක්ලික්, පියෝ බ්‍රික් ඇන්ඩ් ක්ලික්, පියෝ ක්ලික් වල ෆිසිකල් ලොකේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ආයතනෙට කියලා තැනක් තියෙනවා. තැනක් නැහැ ඇත්තටම. ෆිසිකල් පියෝ ක්ලික් එකේ නැහැ. ඒ වුණාට පියෝ බ්‍රික් එකේ බ්‍රික් ඇන්ඩ් ක්ලික් එකේ ආයතනයට කියලා තැනක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට යන්න එන්න පුළුවන් තැනක් තියෙනවා. ඊට පස්සේ ඊ වාණිජ්‍ය හැකියාව ගත්තොත් එහෙම පියෝ ක්ලික් එකේ ඊ වාණිජ්‍ය හැකියාව තියෙනවා. පියෝ බ්‍රික් එකේ ඊ වාණිජ්‍ය හැකියාව නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට අන්තර්ජාලය හරහා ඒ සාප්පුවෙන් බඩු ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වුණාට ඒ ආයතනයට තියෙන්න පුළුවන් වෙබ් අඩවියක්. මිනිස්සුන්ට ගිහිලා මේ දැනුම ලබා ගන්න, ඒ අවශ්‍ය තොරතුරු ලබා ගන්න වෙබ් අඩවියක් තියෙන්න පුළුවන්. ඒ වුණාට ඊ වාණිජ්‍ය හැකියාව නැහැ. බ්‍රික් ඇන්ඩ් ක්ලික් ගත්තොත් එහෙම ඒකේ ඊ වාණිජ්‍ය හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක අපි සැලකුවොත් එහෙම අන්තර්ජාලය භාවිතා කිරීමේ කොච්චර දුරට භාවිතා කරනවද කියන එක පියෝ ක්ලික් එකේ අන්තර්ජාලයේ ගොඩාක් දුරට භාවිතා වෙනවා. ඒක ඇත්තේ මූලිකවම අන්තර්ජාලයෙන් තමයි කටයුතු සිදු වෙන්නේ. පියෝ බ්‍රික් එකේ අන්තර්ජාලය භාවිතය ඉතාම අඩුයි. මේ දැන් මේ තොරතුරු දන්වන්න වෙබ් අඩවියක් පමණක් විතරක් තියෙන්න පුළුවන් සමහර විට. බ්‍රික් ඇන්ඩ් ක්ලික් එකේ ටිකක් තියෙනවා, මේ තරම්ම නැහැ. ඊට පස්සේ ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ ඊ වෙළඳපොළ ගැන. ඊ වෙළඳපොළ කියන්නේ the internet as a place where organizations and consumers exchange information and do business. ඒ කියන්නේ e-market place කියන්නේ අන්තර්ජාලය වෙළඳපොළක් ලෙස. ඒකට උදාහරණ ගන්න පුළුවන්, රජයට පුළුවන් ඊ වෙළඳපොළක් පටන් ගන්න, තමන්ගේ අවශ්‍යතා මිනිස්සුන්ට කියන්න. මේ එතකොට සැපයුම්කරුවන්ට පුළුවන් ඒ අවශ්‍යතා සපයන්න. ඊ වෙළඳපොළකට හොඳම උදාහරණය තමයි eBay කියන එක. eBay කියන ආයතනය. ඒතර eBay කියන ආයතනයේ ප්‍රධාන වශයෙන්ම සිදුවනවා වෙන්දේසි auctions. auctions කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා වගේම වෙළෙන්දෙක් ඇවිල්ලා seller puts up an item on the site and buyers place bids until the close of the auction, at which time the item goes to the highest bidder. ඒ කියන්නේ මිනිස්සෙක් ඇවිල්ලා ඒ වෙන්දේසිපලේ දානවා තමන් තියෙන භාණ්ඩයක් විකුණන්න. එතකොට මිනිස්සු ඒකට ලංසු තියෙනවා. ලංසු තිබ්බට පස්සේ ඒ වෙන්දේසි නිම වෙන දවසේදී වැඩිම ලංසුවට ඒ භාණ්ඩේ හිමි වෙනවා.
එතකොට ඇත්තටම eBay එකේ වෙන්නේ ඒ කාර්යතාවයම තමයි. ඒ කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ බඩු දාන්න පුළුවන් ඒකට වෙන්දේසියට. ඊට පස්සේ ඒ කාල සීමාවක් දෙන්න පුළුවන්. කාල සීමාවක් දීලා මිනිස්සුන්ට ලංසු තියලා ඒ වැඩිම ලංසුවට ඒ භාණ්ඩය අලෙවි කරන්න පුළුවන්. මේක උදාහරණයක් eBay මම වෙබ් අඩවියෙන් ගත්ත. ඒගොල්ලන් ක්‍රියාදාමයේ මේකේ තියෙනවා when you list an item on sale at an eBay auction you choose a starting price. ඒ කියන්නේ මිනිස්සෙක් eBay එකට භාණ්ඩයක් දානකොට එයා starting price එක කියනවා. ආරම්භක මිලක් තියෙනවා. හරි. ඊට පස්සේ ඊට අමතරව එයාට කරන්න පුළුවන් තමන්ගේ ඒ බඩුව කොච්චර කාලයකට දානවද කියලා. දවසකටද දවස් 3කටද යනවා ඒ තීරණය කරන්න පුළුවන්. ඒ කාල සීමාව. ඊට අමතරව දැන් eBay එකට ලැබෙන ආදායම තමයි මේ ඒ භාණ්ඩේ දාන මිනිස්සයා සල්ලි ගෙවන්න ඕනේ eBay එකට. සමහරට භාණ්ඩේ දානකොට සල්ලියක් මුදලක් ගෙවන්න වෙයි. ඊට අමතරව භාණ්ඩය නිදස් වුණාට පස්සෙත් යම් කිසි ප්‍රතිශතයක් ගෙවන්න වෙනවා ඒ eBay ආයතනයට. ඒතකොට ඒකේ eBay එකට ලැබෙන මේ ආදායම ලැබෙන ක්‍රමය තමයි ඒක. ඊට පස්සේ තවත් දැන් අපි කතා කරේ වෙන්දේසිය ගැන. ඊට පස්සේ තියෙනවා ප්‍රතිවින්දේසිය කියලා. ප්‍රතිවින්දේසිය කියන්නේ රිවර්ස් ඔක්ෂන්. රිවර්ස් ඔක්ෂන් එකේදී ඇත්තෙම දැන් වෙන්දේසියේ හිටියේ එක රිවර්ස් ඔක්ෂන් එකේදී here there's one buyer and many potential sellers. ඒ කියන්නේ එක ගැනුම්කරුවෙකුට කීප දෙනෙක් බඩු තියනවා කියලා කියනවා. In an ordinary auction, buyers compete to obtain goods or services by offering increasing higher prices. අර සාමාන්‍ය auction වෙන්දේසියකදී මිනිස්සු බඩුවක් දැම්මාට පස්සේ මිනිස්සු පුළුවන් තරම් වැඩියෙන් ඒකට ලංසු තියෙනවා. ලංසු දෙමුණා වැඩිම ලංසුවට තමයි යන්නේ. රිවර්ස් ඔක්ෂන් එකේ අනිත් පැත්ත වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් කියනවා මට මේ බඩුව ඕනේ කියලා. එතකොට සැපයුම්කරුවෝ කියනවා මම මේකට මේ ගානට දෙනවා. තව සැපයුම්කරුවෙක් කියනවා මම මේක ඊට වැඩි වාට අඩුවට දෙනවා. ඒ වගේ. එතකොට පුළුවන් තරම් අඩුවෙන් දෙන එක්කෙනාට තමයි ඒක හිමි වෙන්නේ. හරි? Reverse auctions could be used as a competitive procurement method for raw materials supplies and contracts. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රතිවේන්දේසි භාවිතා කරන්න පුළුවන් අමුද්‍රව්‍ය සහ කොන්ත්‍රාත්තු ලබා ගැනීමට හොඳ ක්‍රමවේදයක් ලෙස. ඒ කියන්නේ රජයකට ඕන නම් කියන්න පුළුවන් ඕකේ මට මේ වැඩේ කරගන්න ඕනේ. ඔයාලට මට කරන්න පුළුවන් මොන මුදලට. එතකොට එක එක සැපුම්කරුවෙක් මම මේක ඔබතුමාට මේ ගානට කරලා දෙන්නම් මේ විදිහට කරලා දෙන්නම් කියලා එක එක මුදල් කියාවේ. එතකොට ඒකෙන් අඩු මුදලට දෙන එක්කෙනාට ඒ කොන්ත්‍රාත්තු දෙන්න පුළුවන්. හැබැයි එකම පොඩි ගැටලුවක් තියෙනවා එතන. ඒකේ අඩුම මුදලට දෙන එක්කෙනා හින්දා අපි සලකන්න ඕනේ ඒ අපිට ලැබෙන මේ තත්වය ගැන. ඒක සාමාන්‍යයෙන් අඩු මුදලට දෙනකොට තත්වය අඩුයි කියලා කියනවනේ. ඒක නිසා අඩු මුදලට ගත්තේ කියලා ඒකේ quality should not suffer. ඊට අමතරව the buyer must be thorough in communicating all the specifications to the auction participants or else it may end up with a winning bid that does not capture all the sought after attributes. ඒ කියන්නේ මේ ගැනුම්කරු මුලින්ම කියන්න ඕනේ මට මේවා ඕනි කියලා හරි පිළිවෙලට කියන්නේ. එතකොට හරි දෙයම Tamanට ලැබෙවි ඒ ප්‍රතිවිද්දේශයෙන් පස්සේ. ඊට අමතරව තවත් එකක් තියෙනවා ඊ-වාණිජ්‍ය භාවිතා වෙන එක තමයි group purchasing. Group purchasing කියන්නේ කණ්ඩායම් වශයෙන් මිලදී ගැනීම. මේ කණ්ඩායම් වශයෙන් මිලදී ගැනීම අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ අත්දැකලා තියෙනවා. දුව දూరుවන් දන්නවා ඇති. අපි කඩේකට ගිහිල්ලා බඩු ගන්න ගියාම අපිට කියන්න පුළුවන් මට මම මේකෙන් ගොඩක් ගන්නවා නේ මට ඔයාලට අඩුවට දෙන්න පුළුවන් නේ කියලා අපිට අඩුවට ඉල්ලන්න පුළුවන්. ඒ වගේම තමයි group purchasing වල වෙන්නේ. ඒ කියන්නේ ගැනුම්කරු ගොඩාක් ඉන්නවා. ගොඩාක් ඉඳලා මේ සැපයුම්කරුට කියනවා අපි ඔක්කොම ගන්නවා මට අපිට අඩුවට දෙන්න. හරි? ඒ ක්‍රමවේදය. මේක එතකොට මේක එක් උදාහරණයක් කියන්නේ සැපයුම්කරුවකට පුළුවන් පොඩි වගුවක් කියන්න
බඩු එකක් දෙකක් ගන්නවා නම් එකක් හෝ දෙකක් ගන්නවා නම් මට ඒක ඩොලර් 50කට දෙන්න පුළුවන්. 3ක් 4ක් ගන්නවා නම් 48ට දෙන්න පුළුවන්. 5ක් 6ක් ගන්නවා නම් ඩොලර් 45ට දෙන්න පුළුවන්. 7ක් 8ක් ගන්නවා නම් ඩොලර් 38ට දෙන්න පුළුවන් කියලා. එතකොට මේ උදාහරණය පෙන්වනවා වගේම 7 දෙනෙක් එකතු වෙලා ගන්න ගියොත් එහෙම ඒ හැම එක්කෙනාටම ඩොලර් 38 ගානේ බඩු හම්බ වෙන. ඒ කියන්නේ ඩොලර් 12ක වාසියක් ලැබෙනවා හැමෝටම. එතකොට මේ කණ්ඩායම් වශයෙන් මිලදී ගැනීමේ තියෙන ඒ ක්‍රමවේදය. එතකොට ඇත්තට මේක කරන්න group purchasing organizations තියෙනවා, GPOs කියලා ලෝකේ තියෙනවා. ඒතර ඒව ඇත්තෙම හැදිලා තියෙන්නේ මේ වැඩේටමයි. ඒ කියන්නේ යාලා ඔය ගණුම්කරු එකතු කරගෙන ගණුම්කරුවන්ට GPO එකකට බැඳෙන්න පුළුවන්. බැඳලා ඉවර වෙලා බාණ්ඩ ගන්න පුළුවන්. එතකොට GPO එක තමයි ඒ ගණුම්කරුව වෙනුවෙන් ඒ ගැනීම කටයුතු කරන්නේ. ඒතකොට යාලා තමයි මේ සැපයුම්කරුවන්ට කතා කරලා අඩු මිලකට වඩු ලෑස්ති කරන්නේ GPO එක. එතකොට GPO එක සාමාන්‍යයෙන් ඒ ගණුම්කරුවන්ගෙන් මේ සමාජික ගාස්තු අය කරනවා. හරි. එතකොට ඊට අමතරව තව පොඩි පොඩි මුදල් ගන්න පුළුවන් GPO එකේ පැවැත්මට. උදාහරණ GPOs කීපයක් දීලා තියෙනවා ලෝකේ. ගොඩාක් ඔය සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව තමයි GPOs තියෙන්නේ. මේවා ඒවට උදාහරණ ප්‍රීමියර්, එමරිනෙට්, මෙඩ් ඇසෙට්ස් කියන GPOs. ඊට පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඊ වාණිජ්‍ය ගත්තොත් එහෙම අනිවාර්යෙන් ඒකේ තියෙන්න ඕනේ විද්‍යුත් විදියට මුදල් ගෙවීම, ඉලෙක්ට්‍රොනික පේමන්ට්ස්. හරි. එතකොට ඒකේ මම තුනක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි payment gateways, එකක් credit card payments, අනිත් එක තමයි bitcoin ගැන. Payment gateway කියන්නේ is an e-commerce application service which facilitates the sharing of relevant information between banks during an attempted credit or debit card transaction. It allows appropriate information to be sent to the acquiring bank and then collects a response from the issuing bank whether the exchange has been approved or declined. Payment gateway එක. ඒ කියන්නේ දුවදරුවෝ අන්තර්ජාලය මොකක් හරි බඩුවක් ගන්න අවස්ථා තිබිලා තියෙනවා නම් ඔයාලා දැකලා ඇති දැන් වෙලින්දගේ වෙබ් අඩවියේ තමන්ට අවශ්‍ය බඩුව එහෙම මේ තමන් මම මේ ගන්නවා කියලා කිව්වට පස්සේ වෙබ් අඩවිය මාරු වෙනවා payment gateway එකට, ගෙවුම් ద్వාරයකට මාරු වෙලා. එතකොට ඒකෙන් තමයි ඉතුරු ටික කරන්නේ. ඒගොල්ලෝ තමයි ගිහිල්ලා මේ අර ගණුම්කරුගේ බැංකුවේ සල්ලි වෙලෙන්දගේ බැංකුව අතර සල්ලි ගනුදෙනුවට සහභාගී වෙන්නේ මේ payment gateway එක. payment gateways ගෙවුම් ద్వාරවලට උදාහරණ තියෙනවා. ලෝකේ ප්‍රචලිතම උදාහරණ තමයි PayPal කියන එක. ඊට අමතරව තව උදාහරණ තියෙනවා Stripe, Google Checkout, ලංකාවේ තියෙනවා Payhiya කියලා ගෙවුම් ద్వාරයක්. ඊට අමතරව ලංකාවේ ගොඩාක් බැංකුත් තියෙනවා ගෙවුම් ద్వාර පහසුකම් සපයන. PayPal කියන එක ගත්තොත් එහෙම ඒක ඇමරිකානු සමාගමක් operating a worldwide online payment system that supports online money transfers. The company operates as a payment processor for online vendors, auction sites and many other commercial users for which it charges a fee. PayPal ආයතනය ගැන. එතකොට PayPal ආයතනයේ ඔය ගෙවුම් ద్వාරේ කටයුතු කරනවට අමතරව මිනිස්සුන්ට පුළුවන් PayPal account, PayPal ගිණුම් හදාගන්න. PayPal ගිණුම් හදනකොට ඒ තමන්ගේ ණය කාඩ්, ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් තොරතුරු දීලා ඒ ගිණුම් හදාගන්න පුළුවන්. හැදුවට පස්සේ මම මේ ගත්තේ PayPal වෙබ් අඩවියේ PayPal සමාජිකයෙක් ලෙස තමන්ට කරන්න පුළුවන් වැඩ ඒකේ තියෙනවා දාලා. ඒ කියන්නේ තමන්ගේ බැංකු ගිණුමෙන් තමන්ගේ PayPal ගිණුමට මුදල් දාන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ණයපතෙන් මුදල් අරගෙන තමන්ගේ PayPal ගිණුමට දාන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ
PayPal ගිණුමෙන් තවත් ඕනෑම සමාජික PayPal ගිණුමකට සල්ලි දාන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ PayPal ගිණුමෙන් තමන්ගේ බැංකු ගිණුමට සල්ලි දාන්න පුළුවන්. ඒ වගේ කටයුතු ගොඩාක් තියෙනවා PayPal ගිණුමෙන් PayPal ගිණුමක් කරගන්න. ඊට අමතරව තමන්ට පුළුවන් PayPal ණය පතක් අරගෙන ෂාප් වලට ගිහිල්ලා බඩු ගන්නත් පුළුවන්. ඒකට ඒක ඇත්තම තියෙන වාසිය ඒගොල්ලෝ කියන්නේ මේ නිතරම ඔය තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් ඉන්ෆර්මේෂන් දෙන්නේ නැතුව මේ කටයුතු කරගන්න පුළුවන් කියන එක තමයි ඒක වාසිය කැරට ඒගොල්ලෝ දක්වන්නේ. ඊට පස්සේ ක්‍රෙඩිට් ඇන්ඩ් ඩෙබිට් කාඩ්ස් කියලා ධාති දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ සමහර දන්නවා දුව දරුවන්. ඩෙබිට් කාඩ් එක කියන්නේ ඩෙබිට් කාඩ් එකේ කරන්නේ තමන්ට කියලා බඩු ගන්න පුළුවන්. බඩු ගන්නකොට තමන්ගේ බැංකුවේ තියෙන account එකෙන් තමයි සල්ලි අඩු වෙන්නේ ඩෙබිට් කාඩ් එක. ක්‍රෙඩිට් කාඩ් එකේ ණයපතෙන් වෙන්නේ තමන් ණයක් ගන්නවා ඇත්තටම. එතකොට තමන් මාසෙ අන්තිමට ඒ ණය ගෙවන්න ඕනේ බැංකුවට ක්‍රෙඩිට් කාඩ් එක. ඇත්තම ඩෙබිට් කාඩ් එකේ තියෙන වාසිය තමයි ඒක තමන්ගේ බැංකුවේ තියෙන සල්ලි වලින් ගන්න. එතකොට තමන් ණය වෙන්නේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් එක සමහර විට ඒකේ තියෙන දුර්ලභතාවයක් තමයි මේ ඒක වාසියක් තමයි බැංකුව සල්ලි නැති වෙන කොටත් ගිහිල්ලා බඩු ගන්න පුළුවන්. ඒ වුණාට එකම දේ මාසාන්තිමට තමන් නොදුනවත්වම ලොකු ක්‍රෙඩිට් කාඩ් බිලක් එන්න පුළුවන්. තමන් බඩු ගොඩාක් ගත්තොත් ඒක නිසා ඒකේ පොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මේකේ මම පුතාලට දක්වන්න උත්සාහ කරන්නේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් පේමන්ට් ඔතොරයිසේෂන් එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි කඩේකට ගිහිල්ලා බඩුවක් ගත්තාම එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් බඩුවක් ගත්තාම අපේ ණයපත පාවිච්චි කරලා කොහොමද වෙන්නේ කියන එක. මුලින්ම වෙන්නේ card holder presents the merchant with a card for payment. තමන් ගිහලා කාඩ් එක දෙනවා ඒ වෙළඳපොලේ මිනිස්සයාට. එතකොට එයා the card data directly from the card by a point of sale device. ඒ කඩේ තියෙන ඔයාලා දැකලා ඇති ෂාප් වල තියෙන අර POS device එකෙන් ඒ ණයපත ඒකට දාලා එකෙන් අදාළ information ගන්නවා. entered on or provided by the card holder on the merchant's website or over the phone. ඒ කියන්නේ ඊට අමතරව තමන් අන්තර්ජාලයෙන් ගන්නවා නම් ඒ කාඩ් එකේ තියෙන information තොරතුරු දාන්න පුළුවන්. අන්තර්ජාලයේ මේ අතුරු මුහුණතට දාන්න ඇතුළත් කරන්න පුළුවන්. ඒක තමයි මුලින්ම වෙන්නේ. ඊට පස්සේ වෙන්නේ the merchant transmits the transaction information to the acquiring bank. ඊට පස්සේ ඒ තොරතුරු ටික අන්තර්ජාලය හරහා ඒ වෙළඳගේ බැංකුවට යනවා. හරි වෙළඳගේ බැංකුවට යනවා. ඊට merchants bank. ඊට පස්සේ the acquiring bank ඒ කියන්නේ merchants බැංකුව මේ transaction එකට authorization request එකක් මේක කරන්න පුළුවන් වැඩක්ද කියන එක දැනගන්න මේ ඒ කාඩ් එක අයිති ආයතනයට ඉන්ෆර්මේෂන් ටික අරිනවා කාඩ් කම්පැනි එකට කාඩ් සමාගමට. හරි ඊට පස්සේ කාඩ් සමාගම කරන්නේ the card company sends the authorization request on to the issuer or the customer's bank. the customer ගේ සල්ලි තියෙන මේ බැංකුවේ. එතකොට මේ කාඩ් කම්පැනි එක කරන්නේ ඒ ඉල්ලීම අරිනවා ඒ පාරිභෝගිකයාගේ බැංකුවට. ඊට පස්සේ the issuer sends back to card company an authorization response either approving or rejecting the transaction. ඒ කියන්නේ අර issuer ඒ කියන්නේ customer ගේ මේ ගණන්කරුවාගේ පාරිභෝගිකයාගේ බැංකුව උත්තරයක් අරිනවා. මේක හරි මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක. අරින කාටද කාඩ් කම්පැනි එකට අරින්නේ. හරි. ඊට පස්සේ කාඩ් කම්පැනි එක කාඩ් සමාගම sends the authorization response on to the acquirer. ඒ කියන්නේ ඉල්ලපු බැංකුවට උත්තරය අරිනවා. හරි. ඒ කියන්නේ වෙළඳගේ බැංකුවට. ඊට පස්සේ අන්තිමටම වෙන්නේ වෙළඳගේ බැංකුව ආයෙ උත්තරය ඒ ලැබුණු උත්තරය අරිනවා අර වෙළඳපොලේ ඉන්න මිනිස්සයාට. මේක කරන්න පුළුවන් වැඩක්ද බැරිද කියන එක. කරන්න පුළුවන් නම් ඒ හරි. නැත්තම් මේ
මේකට ඉඩ නැහැ කියන ඒ තොරතුරු දැනුම් දෙනවා ඒ පාරිභෝගිකයාට. සමහරට බැංකුවේ මෙයාගේ සල්ලි නැති වෙන්න පුළුවන්. එතකොට කරන්න බෑ කියන කතන්දරේ කියනවා ඒ පාරිභෝගිකයාට. එතකොට දැන් කාඩ් එකකින් ගෙවීමේ ක්‍රමවේදයේ මේ කොටස් තුනක් තියෙනවා. මුලින්ම තියෙන authorization එක තමයි මම කලින් කිව්වේ. ඒ කියන්නේ the process of approving or rejecting a transaction by the issuer. හරි. මේක හරිද වැරදිද කියන කරන්න පුළුවන්ද බැරිද කියන එක. දෙවෙනි එක තමයි clear කරන එක. The process of transmitting a final transaction data from acquirers to issuers for settlement. ඒ කියන්නේ අර acquiring බැංකුව, ඒ කියන්නේ වෙළෙන්දගේ බැංකුව ලියවිලක් අරිනවා පාරිභෝගිකගේ බැංකුවට මේ අවසරස් වුණාට පස්සේ මට මේ සල්ලි ගන්න දුන්න සඳහා. ඊට අමතරව fees that apply for the transaction are also calculated. ඒ කියන්නේ මේකට එන වියදම කාඩ් කම්පැනිට ගෙවිය යුතු වියදම ආදී ඔක්කොම ඒ එතනදී ගණනය වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි settle කරන එක. කියන්නේ අර ඇත්තටම සල්ලි මේ පාරිභෝගිකගේ බැංකුවෙන් වෙළෙන්දගේ බැංකුවට යන්නේ. වෙළෙන්දගේ බැංකුවේ වෙළෙන්දගේ බැංකු ගිණුමට යන එක. ඊට පස්සේ තියෙන දත්ත গুপ্ত කේතනය කියලා එකක්. ඒ කියන්නේ ඇත්තටම දැන් ඔය අපි අරිනවන තොරතුරු අන්තර්ජාලයේ භාවිත කරනකොට මේක ගොඩාක් අවශ්‍යයි. ඒ කියන්නේ අන්තර්ජාලයේ අපි ක්‍රෙඩිට් කාඩ් ඉන්ෆර්මේෂන් මේ අන්තර්ජාලය අතුරුමුණකට දානකොට තමන්ගේ ණයපතේ අංකය ඒ විස්තර දානකොට ඒවා එහෙමම යන්නේ නැතුව ඒවා යන්නේ වෙනම විදියකට යන්නේ. ඒ කියන්නේ එන්ක්‍රිප්ට් වෙලා. ඒ කියන්නේ গুপ্ত කේතනයකින් පස්සේ කියන්නේ දැන් මෙතන අමර කියලා තිබ්බොත් මේක වෙන විදියකට තමයි යන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ ඩික්‍රිප්ෂන් වලින් ආයේ අමර ඒ ආපු තොරතුරම ගන්න පුළුවන්. ඒතකොට එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන්. හරි. ඉතින් ඒකෙන් තමයි ඇත්තෙන්ම මේ අන්තර්ජාලයේ ඔය විද්‍යුත් ගෙවීම් වල ආරක්ෂාව තියෙන්නේ මේ ක්‍රමවේදයෙන්. කියන ඔය අංකයේම අන්තර්ජාලයේ හුවමාරු වෙනකොට গুপ্ত කේතනයෙන් ඒක එන්ක්‍රිප්ට් කරලා ඊට පස්සේ ඩික්‍රිප්ෂන් වලින් ආයේ මේ මුල් විදියට ගැනීමේ ක්‍රමවේදය. ඊට පස්සේ අලුතෙන් යමක් ඇවිත් තියෙනවා. ඒකත් ඔයාලගේ තියෙනවා සිලබස් එකේ. ඒක තමයි බිට්කොයින් කියන්නේ. බිට්කොයින් කියන්නේ ඇත්තටම is a virtual or digital currency. ඒ කියන්නේ අන්තර්ජාලයේ භාවිත වන මුදල් જાතියක්. ඒක සම්පූර්ණයෙන්ම virtual. ඒ කියන්නේ ඇත්තම මුදල් කියලා කාසි නැහැ. ඒතකොට ඒක පාවිච්චි කරන්න පුළුවන් බාණ්ඩයි සේවයි මිලදී ගන්න. ඒකට තාම ඒක එච්චරම ප්‍රසිද්ධ නැහැ. ගොඩාක් සාප්පු ඒවා තාම ගන්නේ නැහැ. Bitcoin එකක් කියන්නේ මොකද්ද කියන එක මේ ස්ලයිඩ් එකේ තියෙනවා. ඒ කියන්නේ each Bitcoin is basically a computer file which is stored in a digital wallet app on a smartphone or computer. ඒ කියන්නේ පරිගණකයේ තියෙන Bitcoin එක කියන්නේ ෆයිල් එකක්, ගුණයක්. එතකොට people can send bitcoins or part of one to your digital wallet and you can send bitcoins to other people. You can තමන්ට bitcoins ලබා ගන්න පුළුවන් වෙන මිනිස්සුන්ගෙන්. ඊට අමතරව තමන්ගේ bitcoins වෙන මිනිස්සුන්ට දෙන්නත් පුළුවන්. ඊට පස්සේ every single transaction is recorded in a public list called the blockchain. blockchain කියන ලිස්ට් එක ලයිස්තුවක මේ හැම අන්තර්ජාලයේ මේකට සම්බන්ධ හැම ගනුදෙනුවක්ම සඳහන් වෙනවා, සටහන් වෙනවා. ඊට පස්සේ දැන් මේ සටහන් වීම නිසා it makes it possible to trace the history of bitcoins to stop people from spending bitcoins they do not own, making copies or undoing transactions. ඒක නිසා ඒවා වැළකෙනවා මේ සටහන් වීම නිසා. මොකද හැම ගනුදෙනුවක්ම සටහන් වෙනවා. ඒකට අන්තර්ජාලයේ තියෙනවා එක එක මනුස්සයට ගන්න පුළුවන් එයා ගාව සතු බිට්කොයින් ගාන ආදී තොරතුරු තියෙන නිසා මේ ආරක්ෂාව ලැබෙනවා.
මනුස්සයින්ට බිට්කොයින් ලබා ගන්න පුළුවන් විදි තුනක් තියෙනවා. එකක් තමයි බිට්කොයින්ස් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය සල්ලි දීලා බිට්කොයින් මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ තියෙන බඩු විකුණලා බිට්කොයින්ස් මිලදී ගන්න පුළුවන්. බඩු දීලා. ඊට අමතරව තමන්ට පුළුවන් බිට්කොයින්ස් හදාගන්න තමන්ගේ පරිගණකය ඒ බිට්කොයින්ස් ජාලයට දීලා එහි භාවිතයට Bitcoin miners process transactions and secure the network using specialized hardware and collect new bitcoins in exchange. ඒ කියන්නේ තමන්ගේ පරිගණකය ඒ bitcoin ජාලයට දුන්නාම එයාලගේ අර ඒ වැඩ කටයුතු සඳහා ඔය blockchain එකේ නිර්වද්‍යතාව ඒකේ ඔක්කොම තබා ගැනීම අවශ්‍ය කටයුතු සඳහා දුන්නාම ඒකට එයාලට bitcoins ලැබෙනවා. හරි ඒ කියන්නේ ඒ අර තිබුණේ අර කියූප ඒවායි තිබුණේ සමහර මිනිස්සු ගොඩාක් ලොකු පවර්ෆුල් ඒ කියන්නේ ගොඩාක් බල සම්පන්න පරිගණක ගන්නවා කියලා මේ බිට්කොයින්ස් මේ මයිනින් වැඩේටම ඒ බිට්කොයින්ස් ලබා ගැනීම කටයුතු සඳහා ඒකට ඒ සඳහා යොමු කරවන්න. ඊට අමතරව හැබැයි ඒගොල්ලොත් ඒකම කියලා තිබුණා මේක පරිස්සම් වෙන්නත් ඕනේ මේ සමහරයට වලටන විදුලි වේදම් වැඩි වෙයි මේකෙන් ලැබෙන වාසියට වැඩියත් කියලා මේ ලොකු පරිගණක අරගෙන මේකට යොමු කරාට ලැබෙන වුණාට ඒකට වේදම් කරන්න ඕනේ විදුලිය ගන්නකොට ඒක වැඩි වෙයි කියලා තමයි ලැබෙන වාසියට වැඩිය. ඊට පස්සේ මම අන්තිමටම කරන්න යන්නේ ඊ-වාණිජ්‍යයේ තියෙන වාසි සහ අවාසි ගැන. එතකොට වාසි ගත්තොත් එහෙම වාසි තියෙනවා සමාගම් වලට, වාසි තියෙනවා පාරිභෝගිකයින්ට, වාසි තියෙනවා සමාජයට. අපි ඒ ටික බලමු. සමාගමට තියෙන වාසි තමයි organizations can expand to national and international markets with minimum capital investment. An organization can easily locate more customers, best suppliers and suitable business partners across the globe. මේක තමයි මූලික වාසියකට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ සමාගම් වලට ලෝකේ පුරාම තමන්ගේ වෙළඳපොළ වැඩි දියුණු කරන්න පුළුවන්. with minimum capital investment. ඒ කියන්නේ ගොඩාක් අඩු වේදමකින් කියන්නේ තමන්ට ඕනේ නැහැනේ ලොකු මේ ගොඩනැගිලි ඕනේ නැහැ. මේ ඒ වියදම් ඔක්කොම අඩු කරලා ලොකු වෙළඳපොළකට යන්න පුළුවන් ඊ-වාණිජ්‍ය හරහා. දෙවෙනි එක තමයි helps organizations to reduce the cost to create, process, distribute, retrieve and manage the paper-based information by digitizing information. ඒ කියන්නේ සාමාන්‍ය අපි පත්‍ර කඩදාසි භාවිතා කරලා තොරතුරු තියාගන්නට වැඩිය කඩදාසි භාවිතය අවම නිසා ගොඩාක් වේදමක් ඉතුරු වෙනවා මේ ඒ කඩදාසි ආශ්‍රිත තොරතුරු තියා ගැනීම පරිහරණයට යන වියදම් ගොඩාක් ඉතුරු වෙනවා. ඊට අමතරව තුන්වෙනි එක තමයි improve the brand image of the company. ඒ කියන්නේ සමාගමේ තියෙන කඩේකට කියන්නේ සමාගමේ තියෙන තත්ත්වය ඉහළ නංවන්න පුළුවන් කියලා කියනවා ඊ-වාණිජ්‍යයට ගියාම, ඊ-වාණිජ්‍යයට යොමු වුණාම. අන්තිම එක මේක සමාවෙන්නේ මේක යට පේන්නේ නැහැ. helps organizations to provide better customer service. ඒ කියන්නේ සමාගම් වලට පුළුවන් වඩාත් හොඳ පාරිභෝගික සේවාවක් සපයන්න මේ e-commerce හරහා, ඊ-වාණිජ්‍ය හරහා. ඊට පස්සේ advantages organization තව ඉතුරු තව ටිකක් තියෙනවා. helps to simplify the business processes and makes them faster and efficient. ඒ කියන්නේ ව්‍යාපාර ක්‍රමවේද, ව්‍යාපාර ක්‍රියාදාමයන් ඉක්මන් කරන්න පුළුවන්, ඉක්මන් සහ කාර්යක්ෂම කරන්න පුළුවන් e-commerce වලට ගියාම. ඊට අමතරව මම කලින් කිව්වා වගේ reduces the paperwork. ඒ කියන්නේ කඩදාසි භාවිතය අවම කරනවා. ඊට අමතරව productivity, ඒ කියන්නේ ඵලදායීතාව වැඩි කරන්න පුළුවන් සමාගම් වල. දැන් පාරිභෝගිකයන්ට තියෙන වාසි ගත්තම මූලික වාසියක් තමයි
හැම වෙලේම දෙන පහසුකම. It provides 24/7 support. Customers can inquire about a product or service and place orders anytime, anywhere from any location. කොහේ හරි ඉඳන් හරි ඕන වෙලාවක ඇනවුමක් කරන්න පුළුවන් පාරිභෝගිකයින්ට. මොකද මේ අර කාර්යාලය විවෘත වෙලාවටම යන්න ඕනේ නැහැ. මේ මොකද ඊවාණිජ්‍ය වෙබ් අඩවිය දිගටම විවෘත නිසා. E-commerce application provides users with more options and quicker delivery of products. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඊවාණිජ්‍ය යෙදුමක් පාරිභෝගිකයින්ට සපයනවා ගොඩක් විකල්ප, more options and quicker delivery of products as well. ඒ කියන්නේ ඉක්මනටම තමන්ට බඩු ගන්න පුළුවන්. E-commerce application provides users with more options to compare and select the cheap and better options. ඒ කියන්නේ නැත්නම් හරි පහසුයි ඊවාණිජ්‍ය යෙදුමකට ගිහිල්ලා ඒතර ඊවාණිජ්‍ය යෙදුමේ තියෙනවානේ කියලා මොකක් තමන්ට බඩුවක් ඕන වුණාම ඒකට ගිහිල්ලා අපිට පුළුවන් එක එක බඩු ලිස්ට් එනවානේ මේ ගන්නොත් එකද අපිට පුළුවන් හොඳම සහ අඩුම මිලට තියෙන භාණ්ඩය තැනුම් කරන්න. අපිට සංසන්දනය කරන්න පුළුවන්. කියන්නේ මේ බඩුවේ මේ පාස්කම් තියෙනවා මේක නැහැ. ඒ වගේ ඒ සංසන්දනය කරන්න පුළුවන්. ඊට අමතරව customer can put review comments about a product and see what others are buying or see the review comments of other customers before making a final purchase. ඊට අමතරව සාමාන්‍ය පාරිභෝගිකයන්ට පුළුවන් කමෙන්ට්ස් දාන්න. ඒ කියන්නේ තමන්ගේ අදහස් දාන්න පුළුවන් ඊවාණිජ්‍ය අඩවිය, වෙබ් අඩවිය. මොකක් හරි බඩුවක් ගැන හරි මොකක් හරි තමන් උදාහරණ වශයෙන් තමන් කොහේ හරි කියලා නිවාඩුවකට ගිහින් හිටියා නම් කොහේ හරි තැනක එතන කොහොමද එතන හොඳයිද ලස්සනද පහසුකම් හොඳයිද ඔක්කොම දාන්න පුළුවන්. එතකොට වෙන මිනිස්සුන්ට පුළුවන් එතනට යන්න කලින් ඇත්තටම වෙන මිනිස්සු මෙතනට ගිය මිනිස්සු ඒ උල්ලංඝනය තියෙන අදහස් මොනවද මේ සම්බන්ධයෙන් ඒක දැනගෙන යන්න පුළුවන්. බඩුවක් ගන්න ගියත් ඒ වගේ අනිත් මිනිස්සුන්ගේ අනිත් මිනිස්සු ඒ ගත්ත මිනිස්සුන්ගේ අදහස් බලලා අපිට මේ තීරණය කරන්න පුළුවන් ඒ බඩුව ගන්නවද අනුගන්නවද කියන එක. ඊට පස්සේ ඊට අමතරව මම අර කලින් කිව්වා වගේ eBay එකේ වගේ provides options of virtual auctions. ඒ කියන්නේ වෙන්දේසි කිරීමේ පහසුකම ඇත්තම ඉතා හොඳයි කියන්න පුළුවන්. ඊවාණිජ්‍ය කියන්නේ සමහර විට අපිට ලංකාවේ ගන්න අමාරු බාණ්ඩ හිටන් ඊවාණිජ්‍ය වෙබ් අඩවියකට ගිහිල්ලා අපිට බලලා ඇනුම් කරලා ගන්නත් පුළුවන්. හැකියාව තියෙනවා. It provides readily available information. A customer can see the relevant detailed information within seconds rather than waiting for days or weeks. ඒ කියන්නේ ඊවාණිජ්‍ය යෙදුමකට ගියාම ඒක තියෙනවානේ අවශ්‍ය තොරතුරු එවෙලම ගන්න පුළුවන්. අපිට දුරකථන නමතුමක් දීලා ගොඩාක් වෙලා බලන් ඉන්නවට වැඩිය එවෙලම බලා ගන්න පුළුවන්. E-commerce increases competition among organizations and as a result organizations provide substantial discounts to customers. ඒ කියන්නේ අර ඊවාණිජ්‍ය වෙළඳපොළ අතර වෙළඳු අතර තරඟයක් ඇති වෙන නිසා ඒක පාරිභෝගික පැත්තෙන් පාරිභෝගිකයට වාසි. මොකද ගොඩක් අඩු මුදලකට එයාට අවශ්‍ය බඩු ගන්න පුළුවන් හින්දා අර වෙළඳු අතර තියෙන තරංකාරීත්වයේ හින්දා. ඊට සමාජයට තියෙන වටිනාකම වාසි ගත්තොත් එහෙම මූලික වාසියක් තමයි මිනිස්සුන්ට ඒ යන්න ඕනේ නැහැනේ මොකක් හරි බඩුවක් ගන්න කඩවලට. ඒක නිසා ගොඩාක් පාරවල මේ වාහන තදබදි අඩු වෙනවා. ඊට අමතරව පරිසර දූෂණත් අඩු වෙනවා. හරි. E-commerce helps in reducing the cost of products. ඊවාණිජ්‍ය ගොඩක් වෙලාට බාණ්ඩ වල මිල අඩු කිරීම හැකියාව තියෙනවා. මොකද අර ඒ වෙළඳන්ට යන මූලික වියදම් අඩු හින්දා ගොඩනැගිලි වලට විදුලියට ඒ වගේ ඊට අමතරව සේවකයින්ට ගෙවිය යුතු වියදම් අඩු නිසා ඒගොල්ලන්ට හැකියාව තියෙනවා අඩු මුදලට පාරිභෝගිකයන්ට භාණ්ඩ ලබා දීමට. E-commerce has enabled rural areas to access services and products otherwise not available to them. ඒ කියන්නේ ගොඩාක් ග්‍රාමීය පිටසර පරිසරවලට පවා පිටසර තැන්වලට පවා ඊවාණිජ්‍ය තුලින් භාණ්ඩ මිලදී ගැනීමේ
බාණ්ඩ සේවා මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව දැන් අපි ඇත්තම මේ වසංගත කාලෙත් ඔයගොල්ලෝ දකින්න ඇති දැන් අපිට ගෙදරින්දම්ම බාණ්ඩ ඇනුම් කිරීමට මේ වාණිජ්‍ය ගොඩාක් උදව් වෙච්ච අවස්ථා තියෙනවා. කියන්නේ එතකොට අපිට නීතිය වෙලාවේ අපිට යන්න අවශ්‍යත් නැහැ. ඒ වගේ ගොඩාක් ඇත්තම මේ වසංගත කාලේ මේකේ වාසිය එළියට ආවේ කියලා අපිට ඇත්තම කියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ අවාසි ගත්තොත් මේ e-commerce වල මූලික අවාසිය තමයි පද්ධති ආරක්ෂාව. reliability of standards of into poor implementation of e-commerce. ඒ කියන්නේ නැත්නම් ඔක්කොම ගනුදෙනුව වෙන්නේ මොකද මේ අන්තර්ජාලය නිසා ඒක අර ඊ-වාණිජ්‍ය යෙදුම ඉතා හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. ඊට අමතරව දැන් තව ප්‍රශ්න වෙන්න පුළුවන් කියන්නේ අපිට තිබෙන මේ network bandwidth එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කියන්නේ අපිට අන්තර්ජාලයේ තියෙන අපිට තියෙන ඉඩ මේ දත්ත ප්‍රවාහන තියෙන ඉඩකඩ අපිට ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. අපිට අඩු වුණොත් තියෙන ප්‍රශ්නයක් වෙනවා ඒක. ඊට අමතරව සමහර වෙලාවට ඊ-වාණිජ්‍ය සේවා දායකයන් සඳහා අලුත් වෙනම පරිගණක අවශ්‍ය වෙනවා. එතකොට ඒකත් සමහර ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද දැනට තියෙන වෙබ් සර්වර්ස් ඒ කියන්නේ වෙබ් අඩවි සේවා දායක පාවිච්චි නොකර වෙනම පරිගණක එකට ගන්න යාම. තවත් එකක් දුර්ලභතාවයක් තමයි සමහර විට අමාරු වෙන්න පුළුවන්. දැනට තියෙන යෙදුම් වලට අලුත් ඊ-වාණිජ්‍ය යෙදුමක් ඈඳ ගන්න එක. ඒ දෙක සමහරට පැහැෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට ඒකත් එක අවාසියක් ඊ-වාණිජ්‍යයේ තියෙන. ඊට පස්සේ non technical disadvantages of e-commerce කතත් මේ කියන්නේ තාක්ෂණික නොවන අවාසිකත්වයේ මේ වාණිජ්‍යයේ තියෙන ඒකට යන මූලික වියදම සමහරට වැඩි වෙන්න පුළුවන්. The cost of creating, building or acquiring an e-commerce application could be high. කියන්නේ හොඳ යෙදුමක් ගන්න එකට යන වියදම මූලික වියදම වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව user resistance ඒ කියන්නේ ප්‍රතිරෝධයක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුන්ගේ සමහරට ඊ-වාණිජ්‍ය යෙදුම් විශ්වාස නොකරන්න පුළුවන්. users may not trust the site being an unknown faceless seller. කියන්නේ අපිට ගිහිල්ලා ඇත්තම බලන්න බැරි හින්දා ඒ මොකක් හරි ගොඩනැගිල්ලකට ඒ වෙලෙන්දාගේ පොඩි ප්‍රතිරෝධයක් ඇති වෙන්න පුළුවන්. මේ ඊ-වාණිජ්‍ය වෙබ් අඩවිය සම්බන්ධයෙන් මේක ඇත්තටම හරි එකක්ද මට බාණ්ඩේ ලැබෙයිද ඒ වගේ ප්‍රශ්න සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අර ආරක්ෂාවේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔන්ලයින් මේ අන්තර්ජාලය හරහා ගනුදෙනු වෙනකොට ආරක්ෂාවේ සහ පෞද්ගලිකත්වයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර මේ අපේ ණයපත් අංකයේම හුවමාරු වෙනකොට. ඊට අමතරව තවත් මූලික අවාසියක් තමයි සාමාන්‍ය මිනිසුන්ට සාමාන්‍ය කඩේකට සාමාන්‍ය ගොඩනැගිල්ලක් ඇති කඩේකට බඩු ගන්නකොට මිනිසුන්ට ඒ භාණ්ඩේ බලන්න පුළුවන්. ඒක කොහොමද ඒක ඇත්තටම බලන්න පුළුවන්. ඇත්තම අන්තර්ජාලය හරහා මේක වෙනකොට අපිට නිකන් රූපයක් විතරයි පේන්නේ. ඒ භාණ්ඩය බැලීමේ හැකියාව මිනිසුන් නැති වෙන්න පුළුවන්. ඒක තවත් අවාසියක්. Internet access අන්තර්ජාලය සම්බන්ධතාව could be expensive and inconvenient to use for many potential customers. For example, those living in remote villages. ඒ කියන්නේ අන්තර්ජාලයේ පහසුකම් අඩු තැන්වලට ඊ-වාණිජ්‍ය පහසුකම් ලබා ගැනීම මිල අධික වෙන්න පුළුවන්. ඒක සමහර ඉස්සරහට අඩු ඒ වාසි අඩු වෙයි. ඉස්සරහට දිනු වෙනකොට හැමතැනටම අන්තර්ජාල සම්බන්ධතා ලැබෙනකොට ඒ වාසි අඩු වෙනවා. ඇත්තෙන්ම 12.1 මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කරුණු ටිකයි. ඊට අමතරව ඒකේ 12.1 නිපුණතාවයේ තියෙනවා අන්තර්ජාලය ICT in business, ICT in marketing වගේ එක අවස්ථාවල තොරතුරු සතන්නිදන් තාක්ෂණය භාවිතය. ඇත්තේ මේක ගොඩවරුන්ට හිතන්න පුළුවන් ඒක කොහොමද
කෙරිය යුත්තේ කියලා දැන් මම දුන්න කරුණු කාරණාත් එකතු කරගෙන හරි. ඒ නිසා මම මෙතනින් නවතිනවා. දැන් අපි මම මේ කදා දැම්මේ ඔක්කොම ඉංග්‍රීසියෙන් උනාට මේක අපි සිංහලට පරිවර්තනය කරලා NIE වෙබ් අඩවියේ ඔයගොල්ලන්ගේ භාගත කිරීම සඳහා අපි මේ තබනවා ඉස්සරහට. බොහොම ස්තුතියි සහභාගී වුණාට අද මේ පාඩමට.